නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අපි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පාලි භාෂාව සම්බන්ධව පිළිවෙලින් පාඩම් මාලාවක්. බොහෝ දෙනෙක් ධර්මයේ ඉගෙන ගන්න කැමති පිරිස් භාෂාව සම්බන්ධව ඉගෙන ගන්න සෑහෙන රුචිකත්වයක් තියෙනවා. එහි අවශ්‍යතාවය අද වෙනකොට බොහෝ දුරට මේ ධර්මය ඉගෙන ගන්න අය අතරේ ඇති වෙලා තියෙන කාරණාව රහසක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මේ භාෂාව ඉගෙන ගැනීමට අද මේ තාක්ෂණයන් භාවිතයෙන් බොහෝ දෙනෙකුට උපකාර වන නිසා මේ පාඩම් මාලාව සිද්ධ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සම්බන්ධව අපට ඉදිරියේදී මේ භාෂාව ඉගෙන ගැනීම සම්බන්ධව තියෙන ප්‍රයෝජනය සහ වැදගත්කම මම හිතනවා අපිට ඒ පාඩම් වලදී ඉගෙන ගන්න කරුණු කාරණා වලින්ම අපට පැහැදිලි වෙන නිසා මම මේ භාෂාව ඉගෙන ගැනීම සහ පාලි භාෂාව අපට මොනතරම් මේ ධර්මයේ ඉගෙන ගැනීමට ප්‍රයෝජනවත් වෙනවද කියන එක පැහැදිලි කරලා දෙන්න කාල වේලාව අපි ගොඩක් යොදා ගන්න නැහැ. කොහොම නමුත් අවස්ථානුකූලව අපට යම් කරුණු පැහැදිලි කරලා දෙනකොට අපිට උදාහරණ නිදර්ශන සමග සමහර විට අපිට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒ වගේ අවස්ථාවලදී මේ භාෂාව පාලි භාෂාව ඉගෙන ගැනීම ධර්ම මාර්ගය යන කෙනෙකුට මොනතරම් උපකාරී වෙන දෙයක්ද කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. අපි මම හිතනවා කෙටියෙන්ම මේ භාෂාව සම්බන්ධව ටිකක් පැහැදිලි කරගෙන පාලි භාෂාව පැත්තට යමු වුණොත් හොඳයි. භාෂාවක් කියන එකත් මොකද්ද මේ කියන්නේ අපි ඒක පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. භාෂාව කියනකොට සරලවම ගත්තොත් එහෙම අමුතුවෙන් ගොඩක් නිර්වචන අවශ්‍ය වෙන්නේ. භාෂාවක් අපි දන්නවා භාෂාවන් මේ ලෝකේ ගොඩක් තියෙනවා. එතකොට භාෂා එකින් එකකට වෙනස් වුණත් පොදුවේ භාෂාවකින් සිද්ධ වෙන්නේ සංනිවේදනයක්. එකිනෙකා අතර අදහස් වමාරු කර ගැනීමක්, හැඟීම් මේ වගේ දේවල් එකිනෙකා අතර වමාරු කර ගැනීමක්. මේක විකිපීඩියා වල සඳහන් වෙන්නේ a language is a structured system of communication කියලා කියනවා. ව්‍යුහයක් සහිත සංනිවේදනය සිද්ධ කරන පද්ධතියක්. එතකොට මේ භාෂාව තුළින් අපට සමහර විට දියුණු නොදියුණු අපි මිනිස්සු හැටියටම සලකලා ගත්තත් මිනිස්සු විතරක් නෙමෙයි ත්‍රිසං සත්තු පවා මේ භාෂාවක් තම තමන්ට ආවේනික වෙච්ච යොදා ගන්නවා. එතකොට අපි දැන් කුරුල්ලෙක් ගත්තොත් එහෙම ඒ කුරුල්ලන්ගෙනුත් එක ඒ වර්ගවල එක ඒ කුරුල්ලන්ගේ භාෂාව වෙනස්. එතකොට අපිට තේරෙන්නේ කුරුල්ලෝ එකම يعني ආවේනිකම අපි හිතමු කපුටෙක් කියලා. ඒ කපුටා අපිට තේරෙන්නේ කපුට කෑ ගහනවා කියන සද්දේ විතරයි. නමුත් ඒ කපුටගේ ඒ හඬ තුල ඒ කපුට හඬ හැසිරවීම තුල යම් යම් ඔහුට අදාළව අදහස් ආවේනික යම් යම් අදහස් වමාරු කිරීමක් සිද්ධ වෙනවා ඇති. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ. නමුත් මම හිතනවා තිරිසන් සත්තුන්ගේ පවා අපි කියනවා වචන කතා කිරීම කියන මේ මට්ටම අපේ දියුණුවක සෑහෙන දියුණු මට්ටමක තියෙනවා. තිරිසන් සත්තුන්ගේ ඒ මට්ටමට ගිහිල්ලා නැති වුණාට ඒ අයගෙත් මේ භාෂා භාවිතයක් තියෙනවා. හඬ ස්වරය ඒ වගේ දේවල් එක්ක සමහර විට සෑහෙන දුරකට එහි තියෙන ඒ අදහස් වමාරු වීමේ සම්බන්ධතාවයේ මම හිතනවා අඩු වැඩිකම් වෙනස් වීම සිද්ධ වෙනවා ඇති. එතකොට මිනිස්යන්ගේ භාෂාව හැටියට ගත්තොත් එහෙම අපිට ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව, සිංහල භාෂාව මේ විදිහට වුණ භාෂාවන්
ගොඩක් තියෙනවා. ඉතින් එතකොට මේ භාෂාවල් වලින් පොදුවේ අපිට අවශ්‍ය වෙන්නේ අපේ හිතේ අපිට හටගන්න නොයෙකුත් හැඟීම් තියෙනවා. මේ දේවල් සංඥාවල් කියලා කියන්න පුළුවන්. එතකොට මේ හැඟීම් සංඥාවල් අනිත් අයත් සමග හුමාරු කරගන්න. දැන් ගොඩක් වෙලාවට අපිට තනියම ඉන්න කෙනෙකුට භාෂාවක් වෙන කෙනෙකුට ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් සහ අවස්ථාවක් එන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපිට මේ භාෂාව අවශ්‍ය වෙනවා අපෙන් එහාට වෙන කෙනෙක් සමග පිරිසක් සමග අපේ එකට කටයුතු කිරීමේදී අපට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. එතකොට ඒ වගේ කාරණාවල් වලදී අපට භාෂාව අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. භාෂාවක් නැතුව අපිට ජීවත් වීමට බැරි තරම්. හරියට නිකන් උදාහරණකින් ගත්තොත් එහෙම කතා කරන්න බැරි උපතින්ම ගොළු කෙනෙක් ඉන්නවා කියලා හිතමු. එතකොට කතා කරන්න බැහැ කියලා කියන්නේ ජීවිතේ සෑහෙන ප්‍රමාණයක් ඇහිලා ගියා වගේ. ඒ නිසා දැන් අද වෙනකොට අපිට තියෙන වැඩ කටයුතු රාජකාරීත් එක්ක අපිට තේරෙනවා අපි කතා නොකර හිටියොත් එහෙම දවසක් හරි ගෙදර අය හරි එහෙම නැත්නම් අපි රැකියාව කරන යම් තැනක හරි අපි කතා කර කර ඉඳලා කතා නොකර හිටියොත් එහෙම අපි අපේ ජීවිතේ වැඩි කොටසක් සහ ඇහිරීමක් සිද්ධ වෙනවා. ඒකෙන් තේරෙනවා අපිට මොනතරම් මේ භාෂාව කියන එක සමීපයිද කියන එක අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට භාෂාව කියන එක සරලව අපි මේ විදිහට තේරුම් අරගමු. එතකොට විවිධ භාෂාවන් තියෙනවා. පාලි භාෂා, සිංහල භාෂා, ඉංග්‍රීසි භාෂා. ඒ තියෙන භාෂාවන් අතින් වෙනස් බව ඇත්ත. හැබැයි පොදුවේ ගත්තහම මේ හැම භාෂාවකින්ම සිද්ධ වෙන්නේ තම තමන්ගේ අදහසක් අනිත් අයත් එක්ක හුමාරු කර ගැනීම. එතකොට ඊළඟට අපිට මේ භාෂාවක අවශ්‍යතාවය පැහැදිලි කරගත්තා. එතකොට භාෂාවකට අනන්‍ය වෙච්ච වචන තියෙන බවත් අපිට අර භාෂාවක් එකින් එකට භාෂා වෙනස් තියෙන බව අපි කතා වුණා. එතකොට ඒ භාෂාවට අනන්‍ය වෙච්ච වචනක් තියෙනවා. එතකොට මේ භාෂාවලට අපි හිතමු අපි කතා කරන සිංහල භාෂාව කියලා. එතකොට සිංහල භාෂාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අපිට කෙනෙක් එහෙම නැත්නම් දෙයක් වෙන් කරලා අඳුන ගන්න අපිට මේ අපි භාවිතා කරනවා. අපි වෙන කෙනෙකුට කියන්න හදනකොට ඒක පැටලීමක් නැතුව වෙන් කරලා බොහොම විධිමත් ලෙස එතකොට කෙනෙක්ගෙන් කෙනෙක් වෙන් කරලා දෙයකින් දෙයක් වෙන් කරලා අපිට අඳුන්වලා දීමට අඳුනා ගැනීමට ඒ අදහස ප්‍රකාශ කිරීමටත් අපි විශේෂ භාෂාවක අනන්‍ය වෙච්ච වචන කොටාසයක් භාවිතා කරනවා. එතකොට ඒවට අපි කියනවා නාමපද කියලා. ව්‍යාකරණයේදී අපි කියනවා නාමපද කියලා. එතකොට අපි ව්‍යාකරණය සහ අපේ ජීවිතය කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. මේක අහසයි පොළොවයි දුර දෙයක් නෙමෙයි. අපි ඒක විෂයක් හැටියට ඉගෙන ගන්නකොට අපි මේ භාෂාවට අනන්‍ය වෙච්ච නම් ඒ කාණ්ඩ අපි වෙනම අධ්‍යයනය කිරීමේ පහසුව තකා අපි යොදා ගන්න. ඉතින් නාමපද කියලා කියනකොට ඒක බරක් හිතන දෙයක් නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ඒක ඇතුළාන්තය තුළ තියෙන වෙන දෙයක් නෙමෙයි. අපේ ජීවිතේම කොටසමයි. ඒ ජීවිතේම තමයි මේ අපේ ක්‍රියාකාරීත්වයට අදාළ දේවල්ම තමයි ඇත්තටම මේ විස්තර වෙන්නේ. ඒක ඇතුළාන්තය ගත්තාම මේ තුළ තියෙන 아무තු දෙයක් නෙමෙයි. අපේ භාවිතේම තමයි. එතකොට ඒකයි කිව්වේ දැන් අපි කෙනෙක් දෙයක් වෙන් කරලා අඳුන ගන්න ඒ ප්‍රකාශ කරන්න අපිට භාවිතා කරන නම් කොටාසයක් පද කොටාසයක් තියෙන්න ඕනේ. මේ දේවල් වලට නාමපද කියලා කියනවා පොදුවේ. එතකොට ගහ, හිර, හඳ, තාරකා, අම්මා තාත්තා මේ හැම දෙයක්ම අයිති වෙන්නේ නාමපද කොටාසෙට. එතකොට ඒක කෙනෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. සජීවී දෙයක්. අපි ධර්මයේ හැටියට නම් කියන සවිඥානික වස්තු සහ අවිඥානික වස්තු කියලා දෙකක් තියෙනවා. එතකොට ජීවත් වෙන ජීවත් නොවන භෞතික වස්තුන් වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලට එකක් ගානේ අපි අපේ අපි කතා කරන හැම භාෂාවකදීම යම් විදිහක අඳුන්වලා දෙන්න යම් නමක් භාවිතා කරනවා. නව නිර්මාණයක් කරත් ඒ නව නිර්මාණයත් ලෝකයේ අතරට යන්න නම් අනිවාර්යයෙන්ම ඒ නිර්මාණයට යම් නමක් යොදනවා. එතකොට ඒක අපි කවුරුත් හොඳට අඳුරනවා. එතකොට තිරිසන් සත්තු ගත්තත් හැම දෙයකටම
එකින් එකට අපි ගත්තොත් දැන් කුරුල්ලෝ කියලා. කුරුල්ලා කියලා පොදුවේ කිව්වට ඒ කුරුළු වර්ග වලට එකින් එකට නම් තියෙනවා. එතකොට අපි ගමු ගස් කියලා. ගස් එකම පොදුවේ ගත්තට ඒ ගස් උනත් වර්ග තියෙනවා. පැලෑටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවත් විවිධ වර්ග වලට බෙදලා ඒ වර්ග ඇතුලේ තව අනුකාණ්ඩ හැටියට ඊට පස්සේ තනි නම් හැටියට බෙදෙනවා. ඒ වගේ නාම පදයන් අපට හඳුන ගන්න පුළුවන් සරලවම ඒ විදිහට. ඊළඟට නම් විතරක් හඳුනගත්තට හම්බෙන්නේ නැහැ අපිට අපේ අදහස සම්පූර්ණ වෙන්නේ නැහැ. උදාහරණයකට දැන් අපි හිතුවොත් එහෙම කුරුල්ලා කියලා. ඒ කුරුල්ලා නමින් අපි හිතමුකෝ කපුටෙක් කියලා. එතකොට ඒ කපුටා කියන සතාගේ ක්‍රියාකාරීත්වය. කපුටා කියන නමින් මැදෙනවනේ කපුටගේ යම් අවස්ථාවන් ඒ කපුටගේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න අපිට පුළුවන්. අපි දකිනවා අපිට මේ ඇහෙනවා පෙනෙනවා මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා මේ නාම පද වලින් අපි මේ හඳුන්වන දේවල් තියෙනවා. විශේෂයෙන් ජීවත් වෙන දේවල් ගත්තත් නැති මේ භෞතික දේවල් ගත්තත් ඒ වගේ යම් වෙනස් වීම ක්‍රියාකාරීත්වයන් තියෙනවා. එතකොට අනේ ක්‍රියාකාරීත්වයන් හඳුන ගන්න අපිට පොදුවේ භාවිතා කරන්න වෙනවා. එහෙමනම් අර නාම පද වලට වඩා වෙනස් වෙච්ච අපිට ඒ අදහස උමාරු කරන්න වෙනත් අවශ්‍යතාවයක් එනවා. අපිට ඒ අදහස යොමු කරන්න ඉදිරිපත් කරන්න. ඒකට ඒවට තමයි අපි කරන කියන සිතන දෙයක් ක්‍රියාකාරීත්වයක් අපට වෙන් කරලා අඳුනලා දෙන්න අඳුන ගන්න ප්‍රකාශ කරන්නත් අපිට එහෙමනම් භාවිතා කරන්න වෙනවා පද. එහෙනම් ඒවට තමයි කියන්නේ ක්‍රියාපදයන් කියලා. එතකොට දැන් අපි කුරුල්ලෙක් ගත්තොත් එහෙනම් කුරුල්ලා පියාඹනවා කියලා කියනවා. කුරුල්ලෙක්ගේ ස්වභාවය තමයි පියාඹීම. එතකොට කුරුල්ලා කියන පදයෙන් පමණක් අපි මේ භාෂාවක භාවිතා කරන්නේ නැහැ. භාෂාවක ඒ කුරුල්ලා කියන ඒ සතාගේ ක්‍රියාකාරීත්වයත් අපිට විස්තර කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ භාෂාවක් සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට ගත්තාම අපිට මේ උදාහරණ වශයෙන් ඕනතරම් මේ පරිසරය තුළින් මේ කියන මේ ක්‍රියාපදවලට අපිට වචන වාක්‍ය නිදර්ශන ගන්නට පුළුවන්. මම හිතනවා ඒක අපිට ගොඩක් කාලය ගත කරන්න අවශ්‍ය වෙන්නේ බොහොම පැහැදිලි කාරණාවක්. ඒකට ඊළඟට තියෙනවා භාෂාවකට අනන්‍ය වූ මේ වචන වලදී අපි කතා කරන පාලි භාෂාවේ මේ වගේ දේවල් කොහොමද භාවිතා වෙලා තියෙන්නේ. ඒකට පාලි භාෂාවට ආවොහම පාලි භාෂාවේ තියෙනවා නාමපද සහ ක්‍රියාපද කියලා කොටසක්. එතකොට මේ සම්බන්ධව මීට වඩා භාෂාව ව්‍යාකරණ වශයෙන් ඉගෙන ගන්නකොට අපිට ගොඩාක් මේ බෙදීම් තියෙනවා. පොදුවේ අපිට මේ තේරෙන සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ තේරුම් ගන්න සහ මේක භාෂාවට අනුව බෙදලා වටහා ගන්න යනකොට අපිට මේ සාමාන්‍ය මුලින්ම හම්බෙන දෙක නිසා තමයි අපි මේ නාමපද සහ ක්‍රියාපද කියන මේ දෙක තෝරගත්තේ. එතකොට ඒක පාලි භාෂාවේ තුල අපි කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බැලුවොත් එහෙනම් අපි නිතරම භාවිතා කරනවා බුද්ධං සරණං ගච්ඡාමි. අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. එතකොට ඒකෙදි බුද්ධං කියනකොට අපි දන්නවා එතන බුදුරජාණන් වහන්සේ ගච්ඡාමි සරණ යමි. එතකොට මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. එතකොට ගච්ඡාමි කියනකොට අන්න සරණ යනවා. එහෙමනම් එතන බුද්ධං කියනකොට නාම පදයක් වෙනවා. ඊළඟට ගච්ඡාමි සරණං ගච්ඡාමි කියනකොට එතන සරණ යාම නිසා එතන අන්න ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක සමහර විට ගමනක් යනවා වගේ ක්‍රියාවක් නෙමෙයි වෙන්න පුළුවන්. හිතින් හිතනවා වෙන්න පුළුවන්, වචනෙන් කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කයින් අපි කරන දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඊළඟට තව අපි නිතර අහන දෙයක් තමයි ඒවං මේ සුතං කියන එක. එතකොට සූත්‍රයක් පටන් ගන්නකොට අපිට ආනන්ද මහරහතන් වහන්සේ එදා ප්‍රථම ධර්ම සංගායනාවේදී මේ මා විසින් මෙසේ අසන ලදී කියන අදහස ඇතුව මේ පාඨය බොහෝ සූත්‍ර දේශනාවලදී මුලට තැබුවා. එතකොට එතනදී මේ කියලා කියනකොට මා විසින් සුතං අසන ලදී. එහෙනම් මා ඇසුවා. එතකොට මා කියනකොට නාම පදයක් වෙනවා. සුතං ඇසුවා කියනකොට ක්‍රියාපදයක් වෙනවා. එතකොට අපිට
දේශනාව පැත්ත හැරිලා බැලුවත් තව තව නිදර්ශන ගොඩාක් අපිට ඕන තරම් හොයා ගන්න පුළුවන් වෙයි. ඒකට පොදුවේ ගත්තාම මේ pāli භාෂාව තුලත් අපි මේ කතා කරන මේ නාම පද සහ ක්‍රියාපදයන් කියන මේ දෙවර්ගය අපිට දකින්න පුළුවන්. මෙතනින් එහාට අපිට අපි සාමාන්‍ය මේ දන්න සීමාව තුල අපිට මේ ඒවං කියන පදේ කියන්නේ මොකක්ද? ඊළඟට මේ ගච්ඡාමි කියන ක්‍රියාපදයට සමීපව තියෙන මේ සරණ කියන පදේ කියන පද තේරුම. ඒක මේ දේවල් ගැන අපි දන්න සාමාන්‍ය සීමාව තුළ අපිට ව්‍යාකරණ දැනුමක් නැතුව මේ දේවල් වල අර්ථ මේ වගේ මොනවද? මේ වගේ එකකට වෙනස් වෙන තවත් සියුම් මේ වගේ වෙනස් වෙන අර්ථයන් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ගැන අපිට දැනගන්න නම් අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන්නේ නැති හරි විදිහකට ව්‍යාකරණ දැනුමක් තියෙන්නටම අවශ්‍ය වෙනවා. ඒකට ත්‍රිපිටකය අපිට කියවනකොට ඒකේ අර්ථයක් තෝරගන්න නම් අපිට එහෙමනම් නාමපද ක්‍රියාපද පමණක් දැන ගැනීමම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මම මුලදීම අපිට තේරෙන නාමපද සහ ක්‍රියාපද දෙකකින් පැහැදිලි කරගත්තේ. එතනින් අපේ සීමාව පෙන්වන්න. එතනින් එහාට අපිට අපේ දැනුම අවශ්‍ය වෙන්නේ ධර්මයේ අධ්‍යයනය කරන කෙනෙකුට, ධර්මයේ සොයන කෙනෙකුට, ඊළඟට පරිවර්තනයක් නිවැරදිව තමන්ට දේශනාව අසුරෙන් සූත්‍රයක් කියවලා තේරුම් ගන්න නම් එන්න ඉතින් එහාට අපිට යන්න වෙනවා. ඒකට ඒ නිසා තමයි අපි මේ භාෂා අධ්‍යයනය කිරීමේ වැදගත්කම අපිට පැන නැගෙන්නේ. ඒකට pāli භාෂාවට අපි ආවොත් එහෙම pāli භාෂාව කියලා අපි භාවිතා කරනවා නමින් pāli කියලා කියන. එතකොට pāli භාෂාව කියනකොට මේ භාෂාවේ නම පාලිද කියලා කවුරු හරි කෙනෙක් අහන්න පුළුවන්. ඒකට pāli භාෂාව කියලා කිව්වට ඒක ත්‍රිපිටකයේ තුල අපට pāli කියලා භාවිතා වෙනවා නම් හැබැයි එතනදී අට කතා තුලත් සඳහන් වෙනවා. එතකොට pāli භාෂාව කියනකොට අපි මේ කතා කරන නමම එදා කාලේ යෙදුනා කියන එකම නෙමෙයි අර්ථවත් වෙන්නේ. එතකොට දේශනාවේ හෝ එහෙම නැත්නම් ව්‍යාකරණ ග්‍රන්ථ වගේ අපි පරිශීලනය කරනකොට මුණ ගැහිලා තියෙන පදයන් කීපයක් තියෙනවා. මේ භාෂාව අඳුන්නකු. ඒකට ඒකෙදි ජින වචනං කියලා කියනවා. මූල භාෂා කියලා කියනවා. මාගදී කියලා කියනවා. ඒ වගේම අපි මේ අද භාවිතා කරන pāli කියලා කියනවා. ඉතින් මේ වචනය ගැන නොයෙකුත් මතභේදාත්මක දේවල් තියෙනවා. ඉතින් අපි ඒව ඉස්සරහට පැහැදිලි කරගමු අවස්ථාව ලැබුණොත්. එතකොට පොදුවේ අපිට තෝරගන්න තියෙන්නේ මේකට වචනය අල්ලගෙන අපි වාද කරගන්නවට වඩා සුදුසු දේ තමයි භාගතුන් වහන්සේ දේශනා කරපු යම් විවහාර කරපු යම් භාෂාවක් තියෙනවා. මේ භාෂාව තමයි අපි මේ ඉගෙන ගන්න. ඒකට pāli කියන්න පුළුවන්. බුද්ධ වචනය කියන්න පුළුවන්. pāli නම් ඒක ජින වචනය කියලා කියනවා. ඒකට මූල භාෂාව කියලා කියන ඒවට මාගදී කියලා කියනවා. එදා ඒවට අපි විවිධ මේ අර්ථ නිසා අපි මේවට මේ නම මේ භාෂාවට මේ නම දීලා තියෙනවා. ඒක සරලව මේ නම් වලින් අපි දැනට අඳුනගමු. අපි ඉස්සරහදී අපිට මේ නම් විදිලා තියෙන්නේ ඇයි කියන එකත් අපට අවස්ථාවක් ලැබෙනවා ඒ දේවල් තෝරගන්න. මතකයේ දැනුම සඳහා පමණ මේ ටික මම හිතනවා ඔබට වැදගත් වෙයි. ඊළඟට මේ pāli භාෂාවේ වැදගත්කම සහ විශේෂත්වය ගැනත් අපි දැනගන්නට වටිනවා. ඒකට ඒ සම්බන්ධව අපි සොයලා බැලුවහම අපිට බොහොම ප්‍රසිද්ධ භාෂාව අපි ඉගෙන ගන්නකොට අපිට බොහොම ප්‍රසිද්ධ ගාථාවක් තියෙනවා. ඉතින් ගාථාව ව්‍යාකරණ ග්‍රන්ථ ඔබ පරිශීලනය කරත් ඔබට රූපසිද්ධි කියන ව්‍යාකරණ ග්‍රන්ථයේ මෙන්න මේ ගාථාව සඳහන් වෙනවා. එතකොට ඒ වගේම තමයි දීඝනිකාය ටීකා වගේ ග්‍රන්ථවල මේ විස්තර කරලා තියෙනවා මේ ගාථාව සම්බන්ධව. එතකොට ඒ වගේම තමයි මෙහි අන්තර්ගතයට සම්බන්ධ වෙච්ච ඇතම් කරුණු පටිසම්භිදා මග්ග ප්‍රකරණේ වගේ අට කතාවේ වගේ පැහැදිලි කරලා තියෙනවා. මෙහි සමහර කරුණු සම්බන්ධව විස්තර කිරීම. එතකොට ඒකෙදී මේ ගාථාව ගත්තොත් එහෙම කියන්නේ සාමාගදී මූල භාෂා නරායායාදි කප්පිකා බ්‍රහ්මානෝ චස්සුතාලාපා සම්බුද්ධා චාක්‍රි භාෂේ. මොකක්ද මේකේ තේරුම? මේ pāli භාෂාවේ වැදගත්කම
සහ විශේෂත්වය අතින් ගත්තහම මේ ගාථාවේ සඳහන් වෙනවා සා මාගදී මේ මාගදී නම් වූ මේ භාෂාව මූල භාෂාව. මේ ලෝකේ පහළ වෙච්ච ඇති වෙච්ච මුල්ම භාෂාව කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා සංවට්ටායි විවට්ටායි කියන ධර්මයේ ඔබ අධ්‍යයනය කරනවා ඔබට අහන්න ලැබිලා ඇති. මේ මහා කල්ප විනාශයක් සිද්ධ වෙනවා. ඒ විදිහට මේ චක්‍රයක් වගේ මේ විශ්වයේ ලෝකේ මේ විනාශයේ වැඩිම මේක සිද්ධ වෙනවා. එතකොට අර යම් කාලයක් ගිහිල්ලා මේ මහා පෘථිවියත් එක්කම මේ සක්වල විනාශය සිද්ධ වෙනවා. එතකොට ගින්න නිසා, ජලය නිසා ওই විදිහට විවිධ හේතු නිසා මේ ලෝකේ විනාශ වෙනවා. එතකොට අන්නේ මේ විනාශ වෙලා මේ ලෝකය නැවත ගොඩ නැගෙනවා. මේ ගොඩ නැගුණාට පස්සේ මේ මහ පොළොවට නැවත අර මනුෂ්‍ය වාසය සඳහා පැමිණෙන්නේ මේ භවයේම සැරිසරන සත්‍යයෙන්ම තමයි. එතකොට ඒ කාලේ වෙනකොට ආබස්සර බ්‍රහ්ම ලෝකයට ධ්‍යාන වඩලා ගියපු මේ මිනිස්සුયો නැවත ඒ ඉන්න ඒ මිනිස් ඒ බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන් අතරින් යම් කෙනෙකුට මුලින්ම කල්පනා වෙනවා මම මනුස්ස ලෝකේ නමින්ම නෙමෙයි ඒ අයට මේ කැමැත්තක් පහළ වෙනවා මේ තමන් ඉන්න තැනින් මේ වෙනත් භූමියකට පැමිණීමේ. එතකොට ඒ සම්බන්ධව අපි වෙනම කතා කරන්න ඕනේ මේක ටිකක් දිග කතාවක්. එතකොට එහෙම අන්නේ ඒ ඇවිල්ලා මනුස්ස භූමියට ආපුහම කෙනෙක් එනවා. ඊට පස්සේ තව කාලයක් ගියම තව කෙනෙක් එනවා. එතකොට ඒ අර ලෝකේ මුලින්ම ඇවිල්ලා භාෂාව හැටියට කතා කරන භාෂාව හැටියට භාවිතා වෙන්නේ මේ මාගදී භාෂාව කියන්නේ පාලි භාෂාව. එතකොට ඒ කවුද භාවිතා කරන්නේ? ආදිකල්පික මිනිස්යන්. මේකයි නරායාදී කප්පිකා කියලා කියන්නේ. එතකොට ආදිකල්පික වූ මිනිස්යන් විසින් ඒ භාවිතා කරන මුලින් භාවිතා කරන භාෂාව තමයි මේ මාගදී භාෂාව, පාලි භාෂාව. එතකොට බ්‍රහ්මානෝ කියලා කියනකොට ධ්‍යාන තලවල ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච බ්‍රහ්මයන් භාවිතා කරන භාෂාව. ඒකට කොහොමත් ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා මිනිස්සු හැටියට වෙලා ඇවිල්ලා ජීවත් වෙන ඒ පිරිස භාවිතා කරන්නේ පාලි භාෂාව කියලා කියන්නේ. ඒ අය බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට භාවිතා කරන භාෂාවත් කොහොමත් පාලි භාෂාව. ඒකට සුතාලාපා කියලා කියනවා. ඒකත් විශේෂයි. කවුරු හරි මනුස්ස ලෝකේ දරුවෙක් මනුස්ස දරුවෙක් වැඩෙන වයසේ දක්වාම මනුෂ්‍ය කටහඬක් නැතුව වැඩෙනවා. එතකොට අර අම්මා තාත්තගේ කටහඬ වෙනත් මිනිස්සෙක්ගේ කටහඬ නැතුව මේ මිනිස්සෙක් මනුස්ස දරුවෙක් වැඩුණොත් එයා ඒ වැඩුණ වයසට පැමිණුණු මේ දරුවා කතා කරන භාෂාවක් තියෙනවා නම් අන්න ඒ භාෂාව පාලි භාෂාව කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට සම්බුද්ධා චාපි භාසරේ කියලා කියනකොට ලෝකයේ පහළ වෙන සියලු බුදුවරයන් වහන්සේලා විසින් භාවිතා කරන භාෂාව තමයි මේ පාලි භාෂාව. ඒකත් විශේෂ කාරණාවක්. ඒකට කවුරු හරි කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පමණයි මේ පාලි භාෂාව භාවිතා කරේ කියලා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේලා සියලුම බුදුරජාණන් වහන්සේලා විසින් භාවිතා කරන භාෂාව තමයි මේ පාලි භාෂාව. එතකොට ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මේ පාලි භාෂාව කියන එක අපි සාමාන්‍යයෙන් දැනුවත් වෙලා ඉන්නවට වඩා මේ භාෂාවේ වැදගත්කම තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ භාෂාව අධ්‍යයනය කිරීමේ වැදගත්කම ඉන්නේ. ඉතින් ඒ සම්බන්ධව අපි ඊළඟ වැඩසටහන් වලදී තවත් විස්තර ඇතුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ භාෂාව බුදුරජාණන් වහන්සේම මේ පාලි භාෂාව භාවිතා කරාද? එතකොට ඒකට සාක්ෂි මොනවාද? ඒව සම්බන්ධව අපි ගොඩාක් මේ දේශනාව ආශ්‍රිතව විස්තර කරලා තියෙන මේ ග්‍රන්ථ වලින් අපට ඒ සම්බන්ධව සාක්ෂි අපට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ කරුණු කාරණා සම්බන්ධවත් අර්ථ විග්‍රහයන් ඔබට ඒ
ඊළඟ වැඩසටහන් වලදී පැහැදිලි කරලා දෙන්නට. කොහොම නමුත් දැන් මේ අපි ඉගෙන ගත්ත කාරණා ගැන නැවතත් අපි සාරාංශයක් කරලා බැලුවොත් එහෙම භාෂාව කියලා කියන්නේ අපි එකිනෙකා අතර අදහස් හැඟීම් හුවමාරු කර ගැනීමක්. එතකොට ඒ සඳහා අපේ විවිධ අපිට තනියම ජීවත් වීම වෙන කෙනෙකුට නෙමෙයි මේකෙදි භාෂාව කියන එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ. අපි පිරිසක් අතර ජීවත් වෙන නිසාම තමයි මේ භාෂාවේ අවශ්‍යතාවය. ඒ නිසා අපිට අද කාලේ වෙනකොට දෙයක් දැනගෙන ගන්න පොතක් කියවන්න අපේ දැනුම දියුණු කරගන්නත් අපිට භාෂාව අවශ්‍ය වෙනවා. පොත්පත් වචනයෙන් විතරක්ම නෙමේ භාෂාව භාවිතා වෙන්නේ. අද වෙනකොට පොතපත කියන මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය මේ දේවල් භාවිතා වෙන්නේ භාෂාව භාවිතා කරගෙනම තමයි. එතකොට දුරකථනය ගත්තත් එතකොට අපිට දුරක ඉඳලා අපි කෙනෙක්ගෙන් කෙනෙකුට අදහසක් වමාරු කර ගැනීමලත් අපට භාෂාවම තමයි උපකාරී වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේත් භාෂාවක් භාවිතා කරලම තමයි. එතකොට සම්මුතිය තුළ මේ මිනිස්යන් භාවිතා කරපු වචන හැබැයි සුවිශේෂී අර්ථයන් සාරයන් සහිතව තමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. එතකොට පළවෙනියෙන්ම පහළ වෙච්ච ශ්‍රාවකයාත් අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ ඒ වගේම තමයි කියන්නේ සෝවාන් ඵලයටපත් උනේත් මේ විදිහට ගත්තාම සාරිපුත්ත කියන්නේ උපතිස්ස පරිබ්‍රාජකතුමා එතකොට ඒ ධර්මයේ අහලම තමයි මේ විදිහට ගත්තාම එදා බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයෙන් බණ අහලා යම් පිරිසක් සෝවාන් වුණාද සකදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පැමුණාද ධර්මයේ ඇසීම. ඒකට ඇසීම සිද්ධ කළා නම් අන්න ඒ සඳහා භාෂාවක් භාවිතා වුණා. ඒ නිසා අපිට මේ ලෝකේ කෙලෙස් වැඩෙන පැත්තටත් මේ භාෂාව භාවිතා වෙනවා. එතකොට කවුරු හරි කේන්ති ගන්න නම් එහෙම නැත්නම් කෙනෙක් ගැන කේලමක් කියන්න උනත් අඩුපාඩුවක් කියන්න උනත් හිත රිදෙන දෙයක් කියන්න උනත් අපිට භාෂාව තමයි භාෂාවක් යොදාගෙනම තමයි ඒකත් කරන්නේ. බහුතරයක් කෙනෙක්ගේ හිත නිවෙන පැත්තටත් හිත හදන්න අපට උදව් වෙන දෙයක් තමයි භාෂාව කියලා කියන්නේ. ඒකට එහෙම ගත්තාම මේ ලෝකයෙන් සංනිවේදනය කියන එක ලෝකයෙන් සසර ගමන දික් කරගන්නත් සසර ගමන කෙටි කරගන්නත් අපට දෙපැත්තටම හේතු වෙනවා. ඒ නිසා තමයි කියන්නේ අර සෝතාපට්ටි අංගවල උනත් සද්ධර්ම ශ්‍රවණය කියලා කොටසක් තියෙනවා. එතකොට ඒ ශ්‍රවණය කියනකොට අපිට භාෂාවක් අවශ්‍ය වෙනවා. ඊළඟට භාෂාවක් අවශ්‍ය වෙන්නේ එකිනෙකා අතර අදහස් වමාරු කරගන්න. එතකොට මේ භාෂා ගත්තාම එකින් එකට භාෂා 100,000 ගණක් මේ ලෝකේ තියෙන්න පුළුවන්. ඉතින් මේ භාෂා නම් වශයෙන් එකින් එකකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එක භාෂාවක් තෝරගත්තොත් ඒ භාෂාවකට අනන්‍ය වෙච්ච වචන තියෙන්නට ඕනේ. ඒ මොකද පොදුවේ අපිට අපි සිංහල ජාතිය වෙන්න පුළුවන්, දෙමළ ජාතිය වෙන්න පුළුවන්, වෙනත් රටවල් වල වෙනත් පළාත්වල ඉපදිච්ච අය වශයෙන් අපිට භාෂාව වෙනස් වුණාට අපිට හැඟීම් දැනීම එකයි. බඩගින්න, තරහව, කේන්තිය විදිහට අපේ තියෙන යුතුයකම් වගකීම් අතින් ගත්තාම අපි භාෂාවෙන් වෙනස් වුණාට අපිට හැඟීම් දැනීම අතින් අපි සමානයි. මනුෂ්‍යයෝ හැටියට ගත්තාම, දෙවියෝ හැටියට ගත්තාම, තිරිසන් සත්වෝ හැටියට ගත්තාම ඒක අර කාම භූමිය හටගන්න හැඟීම් දැනීම් තියෙනවා. එතකොට මේ දේවල් අර භාෂාවකට එක භාෂාවකට අනන්‍ය වෙච්ච විදිහට එකම හැඟීම විවිධ වචන වලින් ප්‍රකාශ කරනවා. එතකොට ඒ නිසා තමයි මේ භාෂාවකට අනන්‍ය වෙච්ච වචන තියෙනවා කියලා කිව්වේ. එතකොට ඒකෙදි අපි කෙනෙක් තව කෙනෙක්ගෙන් අඳුන්වලා දෙන්න ප්‍රකාශ කරන්න දෙයක් තව දෙයකින් වෙන් කරලා අඳුනගන්න ප්‍රකාශ කරන්න අපි භාවිතා කරනවා නම් කොටාසයක් වචන කොටාසයක් ඒවට කියනවා නාමපද කියලා භාෂාව ඉගෙන ගන්නකොට ඊළඟට ඒ නම් ටික විතරක් දැනගත්තට මදි අපි මේ දේවල් භාවිතා කරගෙන එහෙම නැත්නම් ඒ නම අපි භාවිතා කරන නමට සම්බන්ධව යම් කෙනෙක් නම් ඉන්නේ. එතකොට ඒ කෙනා කරන දේවල් කියන දේවල් ඒ කෙනා හිතන දේවල් ඒ දේවල් ප්‍රකාශ කරන්න අපට වචන ටිකක් අවශ්‍ය වෙනවා. ඒක නාමපද වලට වඩා වෙනස්. ඒවට අපි කියනවා ක්‍රියාපද කියලා. එතකොට එහෙම සරලව අපට
මේ නාමපද ක්‍රියාපද කියන දෙක තෝරගන්න පුළුවන්. දේශනාව පැත්තට හැල්ල බැලුවහමත් අපට හම්බ වෙනවා අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියන තැනම පවා අපට එතන නාමපද ක්‍රියාපද දෙකම අපට හමු වෙනවා. බුද්ධං කියනකොට නාමපදයක්, බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ක්‍රියාපදයක් හැටියට ගන්න වෙනවා අපට සරණ යෑම. එතකොට එතන අපි ගමනක් හැටියට යෑමක්ම නෙමේ. එතන අපට අපි කරන දෙයක් නිසා, අපි විසින් සිද්ධ කරන දෙයක් නිසා එතන ගච්ඡාමි කියන එක අපිට ක්‍රියාපදයක් හැටියට ගන්න. ඊළඟට එවං මේ සුතං කියනකොට මේ කියලා කියනකොට මා විසින්, එතකොට සුතං කියනකොට අසන ලදී. එතකොට එතනත් නාමපද ක්‍රියාපද දෙකේ භාවිතයක් තමයි තියෙන්නේ. එතකොට භාෂාව ගත්තහම පාලි භාෂාව පැත්තට හැරිලා මොනවද මේ පාලි භාෂාව කියලා කියන්නේ? ඒකට මොනවද කියන සමාන වචන. එතකොට පාලි භාෂාව කියලා කියන නමම ත්‍රිපිටකයේ භාවිතා වෙන වචනයක්මද? ඒකත් අපි කතා කරා. පාලි නමින්ම අපි ත්‍රිපිටකයේ මේ නම මේ භාෂාවට භාවිතා වුණේ පාලි කියලා අපි කතා කරන්නේ නැහැ. ඒ සම්බන්ධව මේ භාෂාවේ විශේෂත්වය සහ ආවේනික ගතිගුණ හැටියට සලකලා අපි දින වචන කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ බැවින් වහන්සේ භාවිතා කරපු භාෂාවත් එක්ක භාවිතා කරපු නිසා දින වචන කියලා කියනවා. කලින් කතා කළා වගේ මේ ලෝකේ මුල්ම භාෂාව නිසා මූල භාෂාව කියලා කියනවා. මගධ වැසියන් භාවිතා කරපු නිසා මාගධී භාෂාව කියලා කියනවා. එතකොට ඊළඟට මේක පෙළ ධර්මයේ ත්‍රිපිටක පෙළ දේශනා වෙච්ච භාෂාව නිසා ඒක පාලි කියලා සම්බන්ධව පාලි කියන වචනේට සම්බන්ධ වන තවත් විස්තර ටිකක් තියෙනවා. අපි මේ දේවල් ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේකෙදි භාෂාවේ වැදගත්කම සම්බන්ධව අපි කතා කරා. මුල් භාෂාව වෙනවා. ආදි කල්පික මිනිස්සු භාවිතා කරපු භාෂාව වෙනවා. ඒ වගේම තමයි ධ්‍යානතල වාසී බ්‍රහ්මයන් භාවිතා කරපු භාෂාව වෙනවා. ඒ වගේම තමයි මනුෂ්‍ය ඇසුරක් නැතුව වැඩිච්ච දරුවෙක් භාවිතා කරන භාෂාව වෙනවා. සියලු බුදුවරයන් වහන්සේලා භාවිතා කරන භාෂාව වෙනවා. ඒ නිසා මේ විදිහට මේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන මේ පාලි භාෂාවේ මෙන්න මේ විදිහේ විශේෂත්වයන් කීපයකුත් තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ කෙටියෙන් මේ සම්බන්ධව අපි මූලික හැඳින්වීමක් පමණයි මේ සිද්ධ කරේ. අපි ඉදිරි ඒ වැඩසටහන් වලදී බලාපොරොත්තු වෙනවා පාලි භාෂාව කියන දේ තියෙන බුදුරජාණන් වහන්සේ භාවිතා කරලා තියෙන මේ භාෂාව ඇත්තටම පාලි භාෂාවද? ඒ වගේම මේ නිරුක්ති සම්බන්ධව විශේෂයෙන් කතා කරන ස්වභාව නිරුක්ති කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ කතා ශෛලිය සම්බන්ධව ඒ වගේම තමයි අපි මේ භාෂාව වරද්දාගත්තු ත්‍රිපිටකය අධ්‍යයනය කරන කෙනෙක් හෝ ඉගෙන ගන්න කෙනෙක් හෝ ඒ කෙනාට භාෂාව වරද්දාගත්තොත් තියෙන ඵල විපාකයන් මොනවද කියන කාරණාවන් අපි ඊළඟ වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දැනට අපි කල්පනා කරනවා මම හිතනවා මේ භාෂාව සම්බන්ධව මේ මූලිකව කරපු පළවෙනි වැඩපිළිවෙල ප්‍රමාණවත් දේශනාව වශයෙන්. එහෙමනම් තවත් අලුත් මාතෘකාවකින් මේ සම්බන්ධවම අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන අදට වැඩසටහන නිමා කරනවා. ඉතින් ඔබට ප්‍රාර්ථනා කරන්නම් මේ දැන ඉගෙන ගත්තා වූ කරුණු කාරණාවන් හැම දිනාටම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ තම තමන් විසින් පූර්ණය කරන ඒ සීලාදී ගුණ ධර්මයන්, ඒ වගේම තමයි භාවනාදී යතුන් ගුණ ධර්මයන්, ඒ වගේම තමයි ඒවා ශ්‍රද්ධාමය වශයෙන්, සීලමය වශයෙන්, ඒ වගේම තමයි ශ්‍රුතමය වශයෙන්, චින්තාමය වශයෙන් තම තමන්ගේ ජීවිතය තුළ තව තවත් දියුණු පමුණු කරගෙන, තමන්ගේ ප්‍රඥාව වැඩි දියුණු කරගෙන, මේ ධර්මඥානය වැඩි දියුණු කරගෙන, අනිත් අය සමගත් මේ කාරණාවන් දැනගෙනගෙන සාකච්ඡා කරගෙන තමන්ගේ ජීවිතේ තව තවත් ආලෝකමත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් අමා මහ නිවනින් සැනසීමටම ඒකාන්ත වශයෙන් මේ සියලු කාරණාවන් ඔබ හැම දිනාටම නිවන පිණිසම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.